අයිබෝවන් සියලු දෙනාටම පළමුවෙන්ම රෝහල්වල රෝගී තත්ත්වෙන් පසු වෙන අපේ ලාංකික සියලු දෙනාමත් ලෝවාසී සියලු දෙනාටමත් ඉක්මන් සුවය සහ මේ කොරෝනා වසංගතය ලෝකෙන් ඉක්මනින් තුරන් වෙලා අපිට දෛනික වැඩ කටයුතු පෙර පරිදි කරගෙන යන්නට දෙවියන්ගේ සහ බුදුහාමුදුරන්ගේ අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය හැම දිනාටම අපි ප්‍රාර්ථනා කරනවා. මම ප්‍රාර්ථනා කරනවා මගේ පවුලේ අයත් සමග. ඉතින් අද මම මේ කතා කරන්න කියලා ආවේ මේ දවස්වල මට ලොකු මඩපාරක් යනවා මේ මම මේ ඉන්න විදේශ රටවල ඉන්න කාන්තාවන්ගෙන් සහ පිටරට ඉන්න විදේශ ශ්‍රමිකයන්ගෙන් ටිකට් වලට මුදල් වගේක් අරගෙන මේ වංචා කරලා මාරු වෙලා මේ ඉන්නවා හැංගිලා ඉන්නවා කියලා. ඉතින් මේ ඒක නිසා මේ පේන්නයි මම ආවේ. මොකද මම හැංගිලා නැහැ කියලා පෙන්වන්නයි ආවේ. පළමුවෙන්ම කියන්න ඕනේ මේකේ සිද්ධිය වෙච්ච දේ. මේ පුද්ගලයෝ එක එක කාලෙට එක එක තාලෙට එනවා එක එක පළාත් වලින් එක එක රටවල් වලින්. දැන් ඇවිල්ලා ඉන්නවා ඕස්ට්‍රේලියාවෙන් අංකල් දුමින්ද කියලා එක්කෙනෙක්. එයා කරන්නේ මේ පිට රටවල් වල ඉන්න විශේෂයෙන්ම මැද පෙරදිග. ඔහු ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. නමුත් මැද පෙරදිග ඉන්න ශ්‍රමිකයින්ගේ දරුවන් ලැබෙන්නේ ඉන්න ගර්භණී මාතාවරුන්ව එකතු කරගෙන යන්න ඔහු එනවලු ලොකු මේ ටාස්ක් එකක් කරන්න මේ එන්නේ සෞදියටලු. ඉතින් එතුමා ඒ සෞදියට එන්න පුළුවන්ද කියන එකවත් එතුමා දන්නේ නැහැ. සෞදියට යනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. සෞදිය කියන්නේ නීති රීති තද රටක්. එතකොට නීති රීති තද රටකට ඇවිල්ලා මිනිසුන් බේරා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරන්නේ කොහොමද කියන එක එතුමා දන්නේ නැහැ. එතකොට ඒ එක කාරණයක්. ඊළඟට දැන් තව එක්කෙනෙක් එනවා මේ දවස්වල සුභ වික්‍රම සත්‍යජිත් නොහම කතන්දරයක් තියෙන නමක් තියෙන ID එක ඔක්කොම තියෙන කෙනෙක්. ඉතින් මිනිහා ගැන කුවේට් වල මම දැක්ක මිනිහා ලයිව් කීපයක් යනවා ගිහිල්ලා මේ මිනිස්සුන්ගෙන් ටිකට්ස් වලට ගුවන් ටිකට් පත් වලට සල්ලි එකතු කරනවා. ඩිනාර් 75යි වන් වේ එක තුම්පලක නැවතිලා යන්න වෙනවා. එයාපෝට් 3ක නවතින්න වෙනවා. ඒ වුණත් කමක් නැහැ. ටිකට් එකේ ගාණ අඩුයිනේ. අපි යමු යන්න කැමති අය මගේ ගිණුමට සල්ලි දාන්න කියන කතන්දරයක් මෙතුමා අරගෙන යනවා. ඉතින් කොහමරි ඉස්සලාම පටන් ගත්තේ අර සුරංග කියන පුද්ගලයාට බැනගෙන මෙහෙමයි මුන්ට කතා කරන්න දන්නේ අරම මෙමයි කියලා ඒ පුද්ගලයාට බැනගෙන මෙයා ආවා එළියට පහලියට. එතකොට මම දැනගත්තා මෙයා එන්නේ වෙන දෙකටයි කියලා. මට ඔය කවුරුන්ගෙන් උනත් මට අදාළත්වයක් නැහැ. හැබැයි මේ රට තුල අපි ජීවතුන් අතර ඉන්නකම් අපි මේ රට තුල රැකියාව කරනකම් වැරදි වැඩක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒක මම දිවුරා පොරොන්දු වෙනවා. මොකද බොහොම දුක් විඳලා අපි මේ තැනට ආපු මිනිස්සු. අපි ගෘහ සේවයට ආපු අය. මම ඒක කොතනකවත් කියන්න ලැජ්ජ නැහැ. කොච්චර ඉගෙන ගත්තත් මොනවා කරුවත් අපි මේ රටට ආවේ ගෘහ සේවයට. ඒ වගේම මේ රටට ගෘහ සේවයට ඇවිල්ලා අද මම ඉන්න තැන ගැන මම ලාංකිකයෙක් සහ ඇමරිකානුවෙක් හැටියට මම ඉතාම ආඩම්බර වෙනවා. ඉතින් ඒක නිසා මට ගෘහ සේවයේ ඉන්න කෙනෙක්, ගෙදරක රැකියාව කරන කෙනෙක්ගේ දුක කඳුල කියන එක මට කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. ඒක කොහෙත්ම මට අවශ්‍යතාවයක් නැහැ. කායෙන්වත් දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. මම මේ රටේ අවුරුදු 8ක් ගෘහ සේවකයෙක් හැටියට, ගෘහ සේවිකාවක් හැටියට අවුරුදු 8ක් දරුවෝ 5 දෙනෙක් බලා ගන්න ගෙදරක මම වැඩ කෙරුවා. ඉතින් ඒකේ මට ඒක ගැන මම බොහොම ආඩම්බරයි. මම ඉතින් අරාබි ඉගෙන ගත්තා, කතා කරුවා, ලියන, කියවන සේරම භාෂාව සේරම මම ඉගෙන ගත්තා. ළමයින්ට උගන්වන ගාම මම හැමදේම ඉගෙන ගත්තා. ඉතින් මම ඇත්තටම මම පුරවැසියෙක් හැටියට, ලාංකිකයෙක් සහ ඇමරිකානියෙක් හැටියට මම දැන් භාෂා මේ වෙනකොට 7ක් විතර කතා කරනවා. මට හංගන්නවත් මේ හැංගෙන්නවත් දෙයක් නැහැ. මම ගැන මම ආඩම්බරයි. ඒ වගේම මට මගේ සැමියාගෙන් බොහොම ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉතින් ඒක නිසා මට මේ හංගලා මේ මිනිස්සුන්ගෙන් උදුරලා ගන්න දෙයක් නැහැ. ඒ කෙසේ වෙතත් ඉතින් මේ සුභ වික්‍රමද සුභාෂ් වික්‍රමද කියන මිනිස්සයා කොහමද මේ ටිකට් ගන්න මේ යන්නේ ටිකට් වල දෙනවා කියලා පොරොන්දු වෙන්නේ මේ කුවේට් වල ගෙවල් ඇතුලේ ඉන්න මේ කාන්තාවන්ගේ ගෘහ සේවිකාවන් හැටියට මෙහි ඇවිල්ලා ජොබ් එක කරන අපේ සිංහල කාන්තාවන්ගෙන් තමයි මේක මිනිහා මේ වැඩේ කරගෙන යන්නේ.
කොහමද දැන් මෙයා ඊශ්‍රායලය සහ ඉතාලිය සහ කොරියාව කියන රටවල් තුනට ලොකු ප්‍රොජෙක්ට් තුනක් අරගෙන ගිහිල්ලා නිවාඩු නිකේතන වගේක් සල්ලි වලට ගන්න පුළුවන් කියලා මිනිස්සුන් රවට්ටලා සල්ලි ලක්ෂ 80ක් එක්කෙනෙක්ගෙන් තවත් ඔන්නෝම කෝටි ගාණක් සල්ලි තුම්පොලෙන්ම රටවල් තුනෙන්ම හොරකම් කරගෙන පැනලා ඇවිල්ලා තියෙනවා. ලාංකිකයෝ වගේක්ම තමයි යාට පැනලා යන්න උදව් කරලා තියෙන්නේ. ඉතින් කොහොම හරි මේ ඇවිල්ලා දැන් මිනිහා කාලයක් හැංගිලා හිටියව බැලුම්ගල කියන වැඩසටහනෙන් මිනිහව එළියට දැම්මට පස්සේ දැන් එළියට ඇවිල්ලා මේ ප්‍රශ්නේ කොරෝනා ප්‍රශ්නෙට මේ සෙනගට ගෙදර යන්න විදිහක් නැහැයි කියන කතන්දරේ අරගෙන මෙයා ආයෙනවා දේවදූතෙක් වගේ මේ අපගලවා ගැනීමට. ඉතින් මේ අපගලවා ගැනීමට මේලෝ වැඩි ඔබ මේ බොහොම මේ පිස්සුවක් තමයි මේ දාගෙන මෙතන කරන්නේ. දැන් මේ කුවේට් රටේ ගෙවල් ඇතුලේ ඉන්න අයට කියනවා ඕගොල්ලන්ට ගෙදර යන්න පුළුවන් ඩිනාර් 75ක ටිකට් එකක් අරගෙන මගේ ගිණුමට මුදල් බැර කරන්න සීට් ඉවර වුණොත් මට කරන්න දෙයක් නැහැ කියලා. එතකොට කුවේට් රටේ කොහෙන්ද සීට් ඉවර වෙන්න කොහෙන්ද ෆ්ලයිට් එකක් එන්නේ? කොයි රටින්ද එන්නේ ෆ්ලයිට් එකක්? එතකොට ලංකාවේ ගුවන් තොටුපළ විවෘතයිද මෙයාට සෙනගව අරගෙන යන්න? ඉතින් මේ කතාවල් ගැන හොයාගෙන යනකොට මට කීප දෙනෙක්ගෙන් ආරංචි ආවා මේ කුවේට් රටේ ගෙවල් ඇතුලේ ඉන්න අයගෙන් තමයි මෙයා මේ සල්ලි අරගෙන ඉන්නේ. සමහර කුවේටියත් සල්ලි දාලායි කියන කතාවකුත් තියෙනවා. ඉතින් කොමාරි දැන් මේ ප්‍රශ්නය මැදිහත් කරගෙන මිනිහා දැන් මට උදේ ඉඳලා ඊයේ ඉඳලා මට මඩ ගහනවා මම සල්ලි වගේක් හොරගම් කරලායි කියලා. කෝටි ගාණක් හොරගම් කරලා ලංකාවේ ඉන්න මැති ඇමතිවරු එක්ක ගහපු ෆොටෝ වගේක් මේ ළඟදී ගිහිල්ලා තියෙනවලු අගමැතිතුමා මුණ ගැහෙන්න තව කීප දෙනෙක්ව මුණ ගැහිලා එහෙ ගහපු ෆොටෝ වගේක් එහෙම මේ FB එකේ සමාජ මාධ්‍ය හරහා ජාලා හරහා මේ සංසරණය කරමින් මිනිහා මේ වැඩේ ලොකුවට ජයට කරගෙන යනවා මේ අපිට අහු වුණා. ඉතින් අපි ඒකට දැන් ගන්න ඕනේ මේ නීතිමය පියවර මම ඒවා සේරම අරගත්තා. අරගෙන තියෙන විස්තර සේරම ඊශ්‍රායලයෙන් ගත්තා. තවත් කීප පොලකින් රටවල් කීප තුනකින් ගත්තා. කුවේට් වලිනුත් මම අරගෙන තියෙනවා. අරගෙන ඒවා මම දැන් ලැබෙන්න ඕන තැන් වලට මම ලැබෙන්න සැලැස්සුවා. ඊයේ රෑ වෙනකොට. ඉතින් මේ මම මේ කියන්නේ ලාංකිකයින්ට මේ පිට රටවල් වල ඉන්න මම දැක්කා මේ මිනිස්සයාගේ ලයිව් වැඩසටහන් කීපයක්ම මමත් බලාගෙන හිටියා. ඒ බලාගෙන ඉන්නකොට අපේ ලාංකිකයෝ හරි ඉතා නූගත් විදිහට මේ මිනිස්සයාට අහු වුණා. මම දැක්කා මම හොඳට දන්න මල්ලි කෙනෙක් අයියේ ඔයා විතරයි අපිව ගලව ගන්න අපි ගැන හිතුවේ ඔයා විතරයි අයියේ අපිට මෙහෙම මේ දෙයක්වත් මේ විදිහට කෙරුවේ ඔයා විතරයි අයියේ කියලා තව නංගිලා අක්කලා මල්ලිලා ගොඩාක් දෙනා මේ මිනිස්සයාගේ උගලට අහු වුණා. අහු වෙලා මෙයාව මුරුන් ගත්තේ තියාගෙන ගොඩාක් වැඩ කටයුතු පහුගිය ටිකේ ලයිව් වැඩසටහන් කීපයක් එක දිගටම ආවිල්ලා කෙරුවා. ඊට පස්සේ මේක අහු වෙනකොට මිනිහා මෙයාගේ වැඩසටහනේ මිනිහාගේ Facebook page එකේ තියෙන ඒවා එක එක ඩිලීට් කරන්න ගත්තා. ඩිලීට් කරන්න ගත්තට ස්ක්‍රීන්ෂොට්ස් අපි ළඟ. අපි බලාගෙන හිටියේ මේක මොකද්ද කියලා. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ මුදල් තියෙන කෙනෙක් එක්ක ගිහිල්ලා හරි රටේ මේ පිළිගත් දේශපාලනඥයෝ එක්ක හරි ඒගොල්ලොත් එක්ක ගිහිල්ලා වැඩක් කරලා මුදල් ගරාගෙන හොරකම් කරුවාට වංචා කරුවාට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මුදල් තියෙන තැනින් හොරකම් කරුවාට අපිට ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ මේ නැති බැරි අසරණ මේ මිනිස්සු මේ රටවල් වල දුක් විඳින කක්කුසි හොදලා ගන්න වැසිකිලි හොදලා ගන්න මේ මුදල් වලින් මේ මිනිස්සුන්ව රවට්ටලා කරන මේ අසික්කිත වැඩේ මේ සක්කිලි වැඩේ නතර කරන්න ඕනේ කියන එක ලාංකික හැම දෙනෙක්ම එකතු වෙලා මේකට විරුද්ධ වෙන්න ඕනේ. විරුද්ධ වෙලා අහු වුණ තැන මේ මිනිස්සයව මේ පොලිසියට බාර දෙන්න ඕනේ. දැන් ඔයිට කලිනුත් පොලිසියෙන් කට්ටි පැන ඉන්න කෙනෙක් දැන් මෙයා මැති ඇමතිවරු එක්කත් ගිහිල්ලා මේ ෆොටෝ ගන්නවා මේවා කරන. ඒතකොට පොදු ජන පෙරමුණ ශාඛාවේ මේ පක්ෂයේ අයත් එක්ක තමයි මෙයා ෆොටෝ ගහන්නේ. එතකොට අනිත් පක්ෂවල මිනිස්සු බලාගෙන ඉන්නවා. ඒක කරන්නෙත් මිනිහා ලොකු ගනුදෙනුවකට ඒ පොදු ජන පෙරමුණේ අයත් එක්කලා ගිහිල්ලා ෆොටෝ ගහලාක් වෙලා අනිත් පක්ෂ දෙක මේ සතුටු කරන මේ ගේම් එකක් තමයි මිනිහා ගෙනියන්නේ. ගෙනිහිල්ලා අරගොල්ලොත් එක්ක හොඳින් ඉන්න බව පෙන්නලා මේ පැත්තට දෙනවා කටුවා දිනවා. ඉතින් ඒක නිසා අපි මේවා අපි සේරම දැන් දැකලා බලාගෙන ඉන්නේ. මම ඊයේ සේරම විස්තර දුන්නා අවශ්‍ය තැන් වලට. ඉතින් මම ලාංකිකයින්ට කියන්නේ මේ රටේ අපි අවුරුදු 35ක් ඉඳගෙන අපි
මේවා මේ ඕන තරම් මේ වගේ දේවල් දැකලා තියෙනවා. අපිත් අහුවෙලා තියෙනවා. ඉතින් අපි ඒක නිසා තමයි කියන්නේ එක කාලෙට එනවා ටෙලිෆෝන් එකට ඔන්න ඩිනාර් කෝටියක් ඔයාලට තෑග්ගක් වටුණා කියලා ඔන්න එක හොරෙක් කතා කරලා කියනවා. ආයෙ තව කතා කරලා කියනවා ඔන්න ඔයාලව අපි ගෙනියන්න ටිකට් නොමිලේ දෙනවා කියනවා. ඉතින් මේ කිසි දෙයක් නොමිලේ කරන්නවත් වෙන විදිහකින් කරන්නවත් ඒ රටේ තානාපති කාර්යාලයක් ඇරෙන්න වෙන කිසි කෙනෙකුට මේවා කරන්න බෑ. මේවා අපිට කරන්නත් බෑ වෙන කෙනෙකුට කරන්නත් බෑ. මොකද රටේ නීතියක් කියලා දෙයක් තියෙනවා. ඒ නීතිය පසින්දලන්න හැම දෙයකදීම මේ රටට නීතියේ දෙයක් කරන්න තියෙනවා නම් ඒ දෙයට එකඟත්වය සහ මේ අනුමැතිය ලබා දෙන්නේ රටක තානාපති කාර්යාලය. එතකොට තානාපති කාර්යාලයේ තාම ඉන්නේ යහපාලන ආණ්ඩුවේ නිලධාරී. එතකොට ඒගොල්ලන්ව තාම ජනාධිපතිතුමා වෙනස් කරලා නැහැ කියන එක මම මීට ඉස්සෙල්ලා වීඩියෝ එකක ගෙනුත් කිව්වා. එතකොට මම ගිහිල්ලා මම තානාපති කාර්යාලයට තර්ජන කරනවලු. මම කවුද තානාපති කාර්යාලයට තර්ජනය කරන්න පළවෙනිම දේ. දෙවෙනි දේ තමයි තානාපතිවරයෙක් ඉන්නකොට මට පුළුවන් ද ඕව ගිහිල්ලා තානාපතිතුමාටත් ඉහළින් ගිහිල්ලා මට වැඩ කරන්න. කවුද මට ඒ බලය දීලා තියෙන්නේ? කොහෙන්ද මම එහෙම බලයක් මට ගත්තේ? ඉතින් මට එහෙම බලයක් නැහැ. මම කිසිම තානාපති කාර්යාලයක් එක්ක මගේ කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි මට කරන්න බැරි දේකුත් නැහැ. මට කරන්න දෙයක් තියෙනවා නම් හරියට නීතියෙන් හරියට දේ හරි තැනදී හරියට කරන්න තියෙනවා නම් මට ඒක කරන්න බැරි කමකුත් නැහැ. අන්න ඒක මම පැහැදිලිවම කියනවා. ඉතින් ඒක නිසා මට මිනිස්සුන්ගෙන් සල්ලි අරගන්නවත් සල්ලි හොරකම් කරන්නවත් වෙනත් දෙයක් සඳහා මේ දායක වෙන්නවත් මේ තියෙන මේ සමිති සමාගම් වලින් මේ දේවල් ලබා ගන්නවත් එතකොට මේ අපේ සමිතිය මේ පොදු ජන පෙරමුණ සමිති ශාඛාව පාවලා දෙන්නවත් ඒ වගේ වැඩ කටයුතු කරන කෙනෙක් නෙමෙයි මම. අනිත් අය ගැන මම දන්නේ නැහැ. නමුත් මා එක්ක ඉන්න කණ්ඩායමත් ඒ දේවල් කරන්නේ නැහැ කියන එකත් මම සහතික වෙනවා. ඉතින් අපි එහෙම අපි වැඩ කටයුතු කරනකොට මේ මාව අල්ලගෙන මම මේකකින් මේ සල්ලි හොරකම් කරලා ටිකට් වලට මේ අරගෙනයි කියලා මේ දාලා තියෙන කතාවේ එතුමා කරන වැඩේ තමයි ඒ පුද්ගලයා මම ඔය සක්කිලියට එතුමා කියන්න කැමතිත් නෑ. නමුත් එතුමා කරන වැඩේ තමයි මේ මට දාලා මේ ඊයේ ඉඳලා මඩ ගහන්නේ. ඉතින් මට මඩ ගැහුවට කමන්නේ මගේ ඇඟේ මඩ තවරෙන්නේ නෑ. මට මඩ තවරන්න ලේසි වෙන්නේ නෑ. මට ඕන නම් ඒ මඩ තවරන අයවත් මට පුළුවන් ඒව අදාළ තැන් වලට ගෙනියන්න. නමුත් අපි ලාංකිකයෝනේ. ඉතින් මේ ලාංකිකින්ට මම කියන්නේ ඕගොල්ලෝ මේ පිටරටවල් වල ඉන්නකොට මේ දුක් විඳලා හම්බ කරන මුදල් එක එක්කෙනාට දීලා නාස්ති කරගන්න එපා. එක ඩිනාර් එකක්වත් නාස්ති කරන්න එපා. ඒකේ වටිනාකම දැන් මං හිතනවා මේ කොරෝනා ව්‍යසනයේදී හැම කෙනෙකුටම දැනුණා කියලා. මොකද බොහොම දෙනෙක් කියන්නේ අපිට සල්ලි නැහැ, අපිට කන්න නැහැ, අපිට ජීවත් වෙන්න විදිහක් නැහැ, අපිට නැහැ කියන එක. මොකද එක ඩිනාර් කාලක්වත් අපි අයිනකට කෙරුවේ නැහැ. අපි බලාගෙන හිටියා මේ මාසේ පඩි ගත්තා, ඒ පඩිය යවුවා, ඊළඟ මාසේ පඩි ගත්තා, ඒ පඩිය යවුවා. එතකොට රස්සාව තියෙනවා, පඩිය එනවා. ඒක නිසා අපි ඉතුරුවක් ගැන අපි හිතුවේ නැහැ. අපි කිසි කෙනෙක් මේ රටේ ඉන්න ලාංකිකයෝ මැද පෙරදිග රටවලවත් කොහෙවත් හැම තැනකම ඉන්න ලාංකිකයෝ කිසි කෙනෙක් හිතුවේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියන එක ගැන හිතුවේ නැහැ. 1.50ක් අපි අයිනකට තියන්න ඕනේ, මේ රට ඇතුලේ ඉන්න අපි අයිනකට තියන්න ඕනේ කියන එක හිතුවේ නැහැ. එතකොට දැන් මං හිතනවා ඔබ හැම දෙනාටම මුදල කියන දේ වටිනාකම including me අපි ඔක්කොටම මුදල කියන දේ වටිනාකම හැමෝටම තේරෙන්න දැනෙන්න ඇති කියලා. ඉතින් ඒ හම්බ කරන මුදල් ඔබ නාස්ති කරගන්න එපා කාටවත් දීලා. මම තව එකක් දැක්කා, තව වීඩියෝ එකක් දැක්කා. මෙහි ඉන්න ලාංකිකයෙක් ඔහුත් මේ ඔය ලයිව් වැඩසටහන් වලට නිතරම එනවා. ඔහු යනවා ගෙන්ගෙට. මේ අපේ ගෘහ සේවිකාව, අපේ ලාංකික කාන්තාව වැඩ කරන ගෘහ සේවය කරන අරගන්නවා මේ සල්ලි. මෙයා 20ක් දුන්නා, මෙයා 30ක් දුන්නා, මෙයා 10ක් දුන්නා, අහවලාට මේව කරන්න මෙයා 10ක් දුන්නා, මෙයා 15ක් දුන්නා කිය මේ ෆොටෝස් දදා මේ පෙන්නනවා. මේ අර දුප්පත් අර දුක් විඳින ගෑණිගේ සල්ලි ගිහිල්ලා ගන්න ලැජ්ජ වෙන්න ඕනේ පිරිමි වුණාම. ගිහිල්ලා එකතු කරලා ඒවා කාට හරි දෙන්න ගත්තයි කියලා කියන්නේ, කියලායි කියන්නේ. නමුත් ඒක මේ ගත්ත කෙනාටද කාටද කියන එක එයා කියන්නේ නැහැ. ඉතින් කොහොම හරි ඒ සල්ලි අරගන්නවත් ෆොටෝත් දානවා. ඉතින් මේ අපේ මිනිස්සු මේ වලට රැවටිලා මේ හම්බ කරන තුට්ටු දෙක තමුන්ගේ සල්ලි දුක් විඳලා හම්බ කරන සල්ලි මෙහෙම නාස්ති කරන්න එපා. මේ රටේ ගොඩාක් හොරු ඉන්නවා. මේ රටේ ගොඩාක් දෙනෙක් මේ රෝහලක ඉන්න මිනිස්සෙක්ගේ ෆොටෝ එකක් රෝහලට ගිහිල්ලා ෆොටෝ එකක් ගහලා ඒක Facebook එකට දාලා හම්බ
කරගෙන කන මිනිස්සු ඉන්නවා. ඒ වගේ ගොඩාක් වැරදි වැඩ කරන මිනිස්සු මේ රටේ ඉන්නවා. ඒවා කරලා ඒ මිනිස්සු කිසිම ලැජ්ජාවක් කිරිකිතයක් නැතුව ඒ සල්ලි වලින් තමන්ගේ දරුවන්ව පෝෂණය කරනවා. ගෙවල් දොරවල් මන්දිර ගහනවා. එතකොට ඒ වගේ වැඩ කරන මිනිස්සු එක්ක ඕගොල්ලන් මේ හම්බ කරන මේ සුළු පඩිය නාස්ති කරගන්න එපා කියන එක මම කාරුණිකව ඉල්ලනවා. මොකද අපි ඉන්නකම් මේ රට තුල එවන් දෙයක් සිදු වෙන්න බෑ. මොකද එහෙමනම් අපි මේව නොදැක්ක ගන්නට ඉන්න ඕනේ. මට නම් එහෙම ඉන්න බෑ. මොකද මමත් මේ බොහොම පහළ අඩියෙන් ආපු කෙනෙක්නේ. මේ තැන මගේ තැන ගෘහ සේවයේ ඉඳලම ඉහළට ආපු කෙනෙක්නේ මම. එතකොට එතන වෙන දේවල් මම හැම දෙයක්ම දන්නවා. අපි කොයිතරම් දුක් මහන්සි වෙනවද පාන්දර 2-3 වෙනකන් ගෙවල් වල වැඩ කරනවා. රාමදාන් මාසයක් ආපුවම අපි ඉතාම මහන්සි වෙලා වැඩ කටයුතු කරනවා. නිින්දක් නැහැ. එළුව කපාගෙන හරක් කපාගෙන කරන්න තියෙන 10 ජරා වැඩ සේරම ගෙවල් වල අපි කරන්න ඕනේ. ඉතින් ළමයි 5 දෙනයි 6 දෙනයි 10 දෙනයි සමහර මේ කාන්තාව මම දන්නවා මට කතා කරලා කියන අය අනන්ත ඉන්නවා මෙහි හරියට දුක් විඳිනවා. ඒ මිනිස්සු දුක් විඳලා හම්බ කරන දේ ගිහිල්ලා ගෙවල් ගාවට ගිහිල්ලා ලැජ්ජ නැතුව කාර් එකකට නැගලා ගිහිල්ලා ලැජ්ජ නැතුව ඒ දෙන ගෑණිගෙන් ඒ ඩිනර් 10 15 අරගන්න කාලකන්ණි මිනිස්සු මේ රටේ ඉන්නවා. ඉතින් මේ මිනිස්සු ගැන මට හරිම කනගාටුයි. පිරිමියෙක් හැටියට තමුන්ට තියෙන ලැජ්ජාව කියන එක ඇත්නම් කවදාවත් ඒ වැඩේ කරන්න එපා. කාට වුණත් මම කියන්නේ රෝහලේ අසනීපව තත්වයක කෙනෙක් ඉන්නවා නම් ඒක කරන්න ඕනේ දැනුම් දෙන්න ඕනේ එම්බසියට. ඕගොල්ලෝ මේ තානාපතිවරු වෙන්නවත් ඕගොල්ලෝ මෙහෙ ඉන්න මේ විනිශ්චයකාරවරු වෙන්නවත් අවශ්‍යතාවයක් නැහැ. ඒ තනතුරේ ඒ කටයුතු ඒ වැඩ කටයුතු වෙන්න ඕනේ තානාපති කාර්යාලය හරහා නම් එයා තානාපති කාර්යාලයට දැනුම් දුන්නාම ඒ මිනිස්සු කරන්න ඕන දේ කරයි. ඒ කරන්න ගිහිල්ලා තමුන් අනවශ්‍ය දෙයක් කරන්න ගිහිල්ලා මොන හරි ප්‍රශ්නයකට පැටලුනොත් ඔබට වෙන්නේ ඊට පස්සේ පොලිසි ගානේ ළඟින්න හිරේ ළඟින්න. මොකද ඔබට අයිති නැති දෙයක් ඔබ කරන්න යාමින්. ඔබට අයිති නැති දෙයක් ඔබ කරන්න ගිහිල්ලා අසරණ ගෑනුන්ගෙන් ගිහිල්ලා සල්ලි අරගෙන ඒ සල්ලි ගත්තයි කියලා ෆොටෝත් දාලා ඊට පස්සේ ගිහිල්ලා අර මේ රෝහලක ඉන්න මිනිස්සෙක්ව පෙන්නලා ඒ මිනිස්සයා එක්ක ඉඳලා ෆොටෝ එකක් අරගෙන සිහිය නැති මිනිස්සු ගාව ගිහිල්ලා ෆොටෝ ගහලා ඊට පස්සේ අපි මෙයාව ගෙදර ඇරියා කියලා බොරු කියලා මේ ඒ වගේ කැත වැඩ හරියට මේ රට තුල කරනවා. ඉතින් මේක නිසා මේ වැඩ කරන්න එපා. මේ රටේ මේ අපේ මිනිස්සුන්ගේ සල්ලි තමයි උඹලා මේ නාස්ති කරන්නේ. අපේ මිනිස්සුන්ගේ ජීවිත තමයි උඹලා මේ සූරගෙන කන්නේ. මේවා හරි පාප අපරාධ මේවා. ඉතින් ඒ වැඩේ කරන්න මේ රජයට මම කියනවා ඉතාම වැරදි වැඩක් මේ සිද්ධ වෙන්නේ. මේවා රජයෙන් බලන්න ඕනේ. මේ හැම එකම ෆොටෝ ගහලා මේ ෆොටෝ ගහලා දාන දේවල් හරිම වැරදි. මේවලට මේ මැති ඇමතිවරුත් එක්ක ඉඳලා මේ හොරු එක්ක ඉඳලා ෆොටෝ දාලා ඊට පස්සේ මේ මැතිවරණයක් එන වෙලාවේ මේ මිනිස්සුන්ව ප්‍රසිද්ධ කරලා ඊට පස්සේ උන් කරන්නේ සම්පූර්ණ රජය ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල මේ අපහසුතාවයට පත් කරන සහ වෙනත් මගකට යොමු කිරීමේ මාර්ගයකට තමයි මේ මිනිස්සු යන්නේ. ඉතින් ඒක නිසා මේ සුභාෂ් සත්‍යජිත් සුභ වික්‍රම I don't know I can't even pronounce that crack name. ඒ මිනිස් ඉතින් ඒ නමයි මේකයි එක්කලා මට තේරෙන්නේ නැහැ මොකක්ද මිනිහා මේ කරන්න කියලා තියෙන. නමුත් මම දන්නවා ඉතා හොරෙක් ලොකු හොරෙක් පට්ට හොරෙක් මේ හොරාට අහු වෙන්න එපා. හොරා බය නැත්නම් කතා කරන්න බය නැත්නම් හොරා එන්න ඕනේ මගේ ඉස්සරහට කතා කරන්න. මොකද අපි දන්නවා සාක්ෂි පිට තියෙනවා මේ හොරා හොරෙක් කියන එක. ගොඩක් දෙනෙක් ඊශ්‍රායලේ ලක්ෂ 50-60 සල්ලි අරගෙන තියෙනවා. ඊට පස්සේ මගේ මිතුරෙක් වෙන ජනත් මේ විමල කියන කෙනා ඊශ්‍රායලේ මේ ව්‍යාපාරිකයෙක්. ඔහු මේකට මැදිහත් වෙලා පොලිසියට හිටන් මේ පුද්ගලයාව බාර දීලා තියෙනවා. එතකොට දැන් කුවේට් වල කාන්තාව ගොඩක් දෙනෙක් මේ මිනිහට මේ ටිකට් වලට කියලා සල්ලි පොතට දාලා තියෙනවා. මේ සේරම සාක්ෂි අපි ළඟ තියෙනවා. ඉතින් මම මේ රටේ විදේශ ඇමතිවරයා සහ අනිකුත් අයගෙන් අපි ඉල්ලන්නේ මේ හොරු ගැන ටිකක් ආරක්ෂක ලේකම්වරයා සහ හැමෝගෙම අපි ඉල්ලන්නේ මෙහෙව් හොරු ගැන පොඩ්ඩක් කල්පනාකාරීව මේ මිනිස්සුන්ගේ මේ වෙලාවේ ඇතිලා තියෙන ප්‍රශ්නයෙන් අනවශ්‍ය ප්‍රයෝජන ගන්න නගලන මිනිස්සුන්ට නීතිය ඉදිරියට ගේන්න කියන එකයි අපි ඉල්ලන්නේ. වෙන කිසි දෙයක් අපි ඉල්ලන්නේ නැහැ. අනිත් එක තමයි
තානාපති කාර්යාලයත් එක්ක මගේ කිසිම සම්බන්ධයක් නැහැ. මොකද මට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් එක්ක මට කිසිම සම්බන්ධතාවයක් තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඔවුන් මගේ සුහද ඒගොල්ලොත් එක්ක මගේ සුහද මගේ ප්‍රයිවට් තියෙනවා මේ සම්බන්ධකමක්. මම මිනිස්සු හැටියට ඒගොල්ලොත් එක්ක මම ආශ්‍රය කරනවා. එතකොට මොකක් හරි ප්‍රශ්නයක් මට එළියෙන් දැනගන්න ලැබුණොත් මම ඒගොල්ලන්ව දැනුවත් කරනවා. සර් මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා මෙහෙම කියලා. එතකොට මේ ඉන්න තානාපතිතුමා හොඳ නැහැ කී මිනිස්සු කියනවා මම කතා කරුවොත් ඕනම දෙයකදී මැදිහත් වෙනවා එතුමා. මැදිහත් වෙලා ඒ වැඩ කටයුතු කරලා දෙනවා. මොකද එතුමා දන්නවා අපි එළියට ඇවිල්ලා අපි කතා කරනවා නම් කතා කරන්නේ මොකද්ද අනවශ්‍ය දෙයක් නෙමෙයි අත්‍යවශ්‍ය දෙයක් ඇත්තක් මේ කියන්නේ කියන එක එතුමා දන්නවා. මම එතුමාව තාම මුණ ගැහිලා නැහැ මූණට මුණ. නමුත් කතා කරුවොත් එතුමා ඕන දෙයකට උදව් කරනවා. දැන් මේ ටිකේ අපි ලොකු මේ වැඩකට අත ගහලා ඉන්නවා. මේ අම්මා කෙනෙකුයි දරුවෝ 3 දෙනෙකුයි තාත්තව බලන්න කුවේට් එකට ආවා මේ විසිට් එකකට. ඒ ආපුවාම අම්මා මැරුණා මෙහි. පොඩි දරුවෝ 3 දෙනෙක් ඉන්නේ. අම්මා මැරුණා මෙහි. ඉතින් අපි ඒ තාත්තවයි දරුවෝ 3 දෙනාවයි දැන් රැක බලා ගැනීමේ මෙහෙයුමක ඉන්නවා. අපේ සමිතියේ සමාජිකයෙක්ගේ ගෙදර තමයි දැන් නවත්තලා ඉන්නේ. ඒ ළමයාව ඊයේ මගේ ගෙදර ලන්ච් එකට ගෙන්නුවා මම ඒගොල්ලන්. ඉතින් අපිට කරන්න පුළුවන් උපරිම සහයෝගය දීලා මම තානාපතිතුමාට කතා කරලා කිව්වා මේ සර් මෙහෙම වැඩක් තියෙනවා මේගොල්ලන්ට අපි ඉන්න තැනක් හොයාගත්තා. නමුත් මේගොල්ලන්ට මේ මෙට්ට කොට්ට ටික අපිට අරගන්න ඕනේ. මේ කියනකොට කිව්වා මාරි ඒක ගැන වොරි වෙන්න එපා. ලීඩර්ෂිප් එක ගත්තාට බොහොම ස්තුතියි ඔයාට. ඔයාට ඒ ළමයින්ට අවශ්‍ය කරන කොට්ට මෙට්ට ටික මම අරන් එවන්නම් මගේ මේ කෙනෙක් අතේ තානාපති කාර්යාලයේ වැඩ කරන කෙනෙක් හදේ කියලා එතුමා විනාඩි 45ක් ගියේ නෑ කොට්ට මෙට්ට ටික අරගෙන එතුමා එවලා තිබුණා ඒ පුද්ගලයාගේ ගෙදරට අපි ගේ හොයලා දීපු තැනට. ඉතින් අන්න එතකොට ඒ මිනිස්සයා ඒ විදිහට කතා කරන්නත් මේ මිනිස්සු මේ රටේ ඉන්න මිනිස්සු ඒ තානාපතිතුමා හොඳ නෑ කියන්නත් හේතුව මට තේරෙන්නේ නෑ. ඔබ ඒ පුද්ගලයෙකුට ළඟා විය යුතු ක්‍රමය සහ විදියක් තියෙනවා. ඒ විදිය සහ ක්‍රමය ඔබ අනුගමනය කරන්නේ නැතුව කෙනෙකුට දෝෂාරෝපණය කරන්න එපා. දැන් මේ මම කරන වැඩ මම දවස් 35ක් මේ බේස් එක ඇතුලේ හිටියේ. නමුත් ජිලීබ් එකේ පවුල් 20කට විතර මම තානාපති කාර්යාලය හරහා කෑම බීම වියලි ආහාර මලු අරගෙන දුන්නා. ඒ අරගෙන දුන්නේ නිත්‍යානුකූලව පාස්පෝර්ට් කොපිය යවලා ඒ පුද්ගලයාගේ නම රෙජිස්ටර් කරලා ඊට පස්සේ කර්ෆියු පාස් එකක් තියෙන ඩ්‍රයිවර් කෙනෙක්ව එහෙ ඉන්න කෙනෙක්ව හොයලා මුස්ලිම් සහෝදරයෙක් ඔහුව හොයලා ඔහුට ඒ බඩු ටික බාර දීලා මම ගේ ඇතුළේ ඉඳගෙන මම බේස් එක ඇතුළේ ඉඳගෙන ඒ බඩු ටික බාර දීලා දවස් 5ක් 6ක් තිස්සෙම බෑග් 15කට 20කට වැඩි අපි බෙදා හැරියා. මම බෙදා හැරියා ඒ තානාපති කාර්යාලය හරහා දීපු බඩු. ඉතින් අපි ඒවා කිය අපිට මේ තනතුරු ගන්න අපිට මේ කිය යන්න ඕනේ නේ. අපේ මිනිස්සු වෙනුවෙන් මැදිහත් වෙන එක තමයි මේ වෙලාවේ අපිට අවශ්‍ය මේ රටේ. මොකද මේ රටේ තියෙන ප්‍රශ්නය දැන් මේ මිනිස්සුන්ට ගෙදර යන්න විදිහක් නැහැ. එතකොට කුවේට් රටේ තියෙන ප්‍රශ්නයයි අනිත් මිනිස්සුන්ගේ රටවල තියෙන ප්‍රශ්නයයි ප්‍රශ්න ගොඩක්. මේ රටේ ඉන්න මිනිස්සු කතා කරන්නේ මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ මේ අවශ්‍යතාවය ගැන. අනිත් රටවල ඉන්න අයත් ඒ වගේම රජයට කතා කරනවා ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය ගැන. එතකොට අපිට තියෙන එක ප්‍රශ්නයයි රජයට තියෙනවා ප්‍රශ්න 100 ගානක 200 ගානක මේ රටවල් වල මිනිස්සුන්ගේ ප්‍රශ්න. ඉතින් ඒ හැමෝම ලංකාවට ගේන්න ඕනේ. එතකොට ඒ ගේන්න ජනාධිපතිතුමාට යම් කිසි ක්‍රමයක් සහ වැඩපිළිවෙලක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. කුවේට් එකේ අය කෑ ගහලා කිව්වයි කියලාවත් ඩුබායි වල අය කෑ ගහලා කිව්වයි කියලාවත් කටාර් වලින් කෑ ගහලා කිව්වයි කියලාවත් ඒ මාට මේ ඉක්මන් වෙලා ඉක්මනට ප්ලේන් එකක් එවන්න බෑ. ඒකේ ක්‍රමයක් සහ විදියක් තියෙනවා. ඉතින් අපි ඉන්න තැන පරිස්සම් වෙලා ඉඳගෙන අපි ඒ ක්‍රමය සහ වෙලාව වෙනකන් අපි ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඕනේ. මේක මේ මම කියලාවත් තානාපති කාර්යාලයට ආණ්ඩුවට කතා කරලා කියලාවත් වෙලා නෙමෙයි. මම කවුද? මම සාමාන්‍ය පුද්ගලයෙක් මේ රටේ රැකියාවක් කරන්න ආපු සාමාන්‍ය පුද්ගලයෙක්. මට ස්පෙෂල් මේවා නැහැ. කිසිම ස්පෙෂල් එකක් මට නැහැ. ඉතින් නමුත් මම ඒ කතා කරන්න ඕනේ තැනට වෙන්න ඕනේ දේ මම කතා කරලා කියනවා. එතකොට එහෙම කිව්නාම තමයි අපි අපේ රට වෙනුවෙන් අපි ණය නෑ අපි යමක් කෙරුවා කියන හැඟීම අපේ හදවතට අපිට දැනෙන්නේ. ඒ දැනෙන එක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි මැරෙන මිනිස්සු මට වයස 55යි අපි මැරෙන මිනිස්සු කොයි වෙලේ මැරෙයිද කියන්න බෑ. ඉතින් අපි කරන දේ හරියට කරලා හෙට මැරුණත් ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. අපේ පවුල් වලටත් දෙවියන් වහන්සේ ඒකට අපිට ආශිර්වාද කරනවා. අපි ඒ කතෝලික ආගමේ අපි ඉගෙනගෙන තියෙන්නේ එහෙමයි. මම දන්නේ අනිත් මේ අයගේ. මම දන්නවා බෞද්ධයොත් මේ රට
රටේ කතෝලිකයොත් මුස්ලිම්වරුත් හැම දෙනෙක් මේකට එකතු වෙලා මේ ප්‍රශ්නවලදී මැදිහත් වෙලා මේ වැඩ කටයුතු කරනවා. මුස්ලිම් සහෝදරයා බඩු ටික ගිහින් දෙනවා සිංහල ගෙදරට. සිංහල ගෙදරේ දෙමළ මිනිස්සුත් එක්ක මේක බෙදාගෙන කනවා. අන්න ඒ වගේ වාතාවරණයක් තමයි කුවේට් රට තුල තියෙන්නේ. ඉතින් I am very sure about the other countries as well. They are also doing the same thing. ඉතින් මට මේකේ මේ අමුතුවෙන් මේ කියලා මේ හොරකම් කරලා මේ මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන මේක කරන්න කිසිම මේ දෙයක් නැහැ. මට අරගෙන මේ ආණ්ඩුවට කියලා මේ මිනිස්සුන්ව ගේන්න එපා. මේ මිනිස්සුන්ට මෙහෙම කරන්න, මේ මිනිස්සුන්ව තියාගන්න. මෙහෙ ප්‍රශ්න නැහැ. මෙහෙ ප්‍රශ්න නැත්තේ ඇයි? මේ ප්‍රශ්න අපේ රටේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි. හැම රටකම මිනිස්සුන්ට මේ රටේ ප්‍රශ්න තියෙනවා. මටත් තියෙනවා. ඉතින් එතකොට අපිට ඒ ප්‍රශ්නවලින් මුදා ප්‍රශ්නවලින් මිදිලා අපේ රටට යන්න අපිට ක්‍රමයක් හදාගන්න පුළුවන් විදිහක් තියෙනවා නම් අනේ ජනාධිපතිතුමනි හෙට හරි කමන්නේ ප්ලේන් එකක් එවලා අපේ මිනිස්සුන් අරගෙන යන්න කියලා මම කාරුණිකව ආයාචනය කරනවා ඔබතුමාට. නමුත් මේ හොරුන්ට අහු වෙන්න එපා. හොරුන්ට දෙන්න ටිකට් කොහෙවත් දිනාර 75කට දෙන්න ටිකට් එකක් කිසිම රටක ලෝකයේ කිසිම ගුවන් සමාගමක් මේ වෙනකොට මේ අප්‍රූව් කරලා නැහැ. මොකද හේතුව මේ දිනවල දැන් ගුවන් සමාගම් ඉතා විශාල ලෙස පාඩු ලබනවා. එතකොට දැන් ඒගොල්ලෝ ආපහු මේ ඒගොල්ලන්ගේ ගුවන් ගමන් මාර්ග පටන් ගත්තාම ටිකට් එකක මිල රවුන්ඩ් ට්‍රිප් එකක මිලටත් වඩා වන් වේ ට්‍රිප් එකක මිල මේ වැඩි වෙනවා. ඉතින් ඒක ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ. මේකනිලා මේ දිනාර 75කට ටිකට් තියනවා කියලා කරන වංචාව සහ මේ මිනිස්සුන් රැවටීම ගැන ඔයගොල්ලෝ ටිකක් දෙපාරක් හිතන්න. මේක ලොකු ස්කෑම් එකක්. මේක ලොකු වංචාවක් මේ මිනිස්සයා කරන්නේ. ඉතින් මේ මිනිස්සයාට මේ හොරකම වංචාව කියන එක මේ මිනිස්සයාට මහ දෙයක් නෙමෙයි. ආපු පළවෙනි දවසේම තට්ටේ අත ගගා වටපිට බල හොරා වගේ කතා කරනකොට ලයිව් ඇවිල්ලා මම ගෙදර ඉඳගෙන මම මේ හස්බන්ඩ් එක්ව මෙන්න මේ හොරෙක් ඇවිල්ලා කියලා. මේ හොරෙක් ඇවිල්ලා මෙන්න මේ මිනිස්සුන් අමාරුවේ දාන්න හොරෙක් ඇවිල්ලා මේ බලන්න තට්ටේ අත ගගා වටපිට බල කතා කරන්නේ කියලා. ඉතින් ඒ නිසා දැන් ඒ මිනිස්සයා රීච් වෙලා තියෙනවා ලංකාවේ දේශපාලනඥයෝ කීප දෙනෙක් ගාවට. හැබැයි ඉතින් ඒ 2018 ගත්ත ෆොටෝ වගේකුත් තියෙනවා. මේ ළඟදී අලුතෙන් ගත්ත ෆොටෝස් වගේකුත් තියෙනවා. ID එකකුත් තියෙනවා. එතකොට ඇඩ්‍රස් එක ගම්පහ. කොහේ එකෙද්ද දන්නේ නැහැ. තද කළු පාටයි මූණට සුදු පාට වෙන්න පවුඩර් වගේක් ගාගෙන මොන කොහේ එකෙද්ද මම දන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ මේ හැම කෙනෙක්ම මේ ගැන දැනුවත් වෙන්න. ලෝකවාසී හැම ලාංකිකයෙක්ම කොයි වෙලාවෙ කොතනින් මේ කාලකන්ණි මිනිහා ඇවිල්ලා ඔබේ මුදල් ගසා කයිද කියන එක අපි දන්නේ නැහැ. මේක ගොඩාක් ඊශ්‍රායලයේ සහ ඉතාලිය ඒ වගේම ලන්ඩන් වල කීප දෙනෙක් සහ කොරියාවේ සහෝදරවරු ගොඩක් මේකට අහු වෙලා තියෙනවා. මොකද නිවාඩු නිකේතනයක් හදනවා. ඒකේ ඔබට මේ රූම් අරගන්න පුළුවන්, කොටස් වශයෙන් මිලදී ගන්න පුළුවන්. ඔන්න ඔහොම කතන්දරයක් කියලා මේ මිනිස්සුන් අමාරුවේ දාලා තියෙනවා. කෝටි ගාණක් මිනිස්සු මේ නැති කරගෙන තියෙනවා මිනිහින්දා. ඉතින් තාමත් මේ මිනිහව මේ හරියට නීතියට අල්ලගන්න බෑ. හැබැයි දැන් ඉන්න ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්තුමා සහ කණ්ඩායම හමුදාපතිතුමා එක්කත් මිනිහා ඉඳලා ෆොටෝ එකක් ගහලා තියෙනවා ඊයේ පෙරේදා. ඉතින් මේවා දැන් බොහොම ඊටාම වැරදි වැඩ මේ වෙන්නේ. ඉතින් ඒවා ගැන ටිකක් ඔබ විමසිල්ලෙන් ඉන්න. අපි කිසිම කෙනෙකුට කියලා නැහැ. අපි යහපාලන ආණ්ඩුවෙන් ඇවිල්ලා ඉන්න තානාපති කාර්යාලයට ගිහිල්ලා කිසිම කෙනෙකුට අපි බල කරලා තර්ජන කරලා කිසිම වැරදි වැඩක් අපි කරලා නැහැ. ඕනම තැනක ඕනම තැනකින් එක්කගෙන ඉන්න. මම කතා කරලා ඕන කෙනෙක් එක්ක කතා කරලා මම ඉදිරියට එන්න කැමතියි. මම බය නැහැ කිසි දෙයකට. ඕන කෙනෙකු එක්කගෙන එන්න මම කතා කරන්න කැමතියි. මම කවදද තර්ජනය කරලා තියෙන්නේ තානාපති කාර්යාලයකට හෝ එහි නිලධාරි මහත්මයෙකුට. කිසිම දවසක මම මේ වැඩේ කරලා නැහැ කියන්නේ මම කියන්න බයත් නැහැ. කෙරුවා නම් කියන්න මම බයත් නැහැ. කෙරුවා නම් කෙරුවයි කියනවා. ඉතින් ඒක නිසා ඉස්සෙල්ලාම මේ මැද පෙරදිග රටවල් වල ඉන්න මිනිස්සු විශේෂයෙන්ම කුවේට් වල ඉන්න මිනිස්සු ඔබේ පක්ෂය පාට මොකක් වුණත් ඒක ප්‍රශ්නයක් නැහැ. ආගම ජාතිය මොකක් වුණත් ඒකත් ප්‍රශ්නයක් නැහැ. ඔබ ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට තව කෙනෙකුව හෙලා දකින්න වැඩ කරන්න එපා. එක්කම කට්ටිය එකට එකතු වෙලා මාව නැතුවට කමන්නේ නැහැ. මම ලාංකිකයෙක් නෙමෙයි කියමුකෝ. මම නැතුවට කමන්නේ නැහැ. මේ ඉන්න ලාංකිකයෝ මේ පුංචි රටේ ඉන්න ලාංකිකයෝ ටික එකතු වෙලා අවශ්‍ය වෙලාවකදී අවශ්‍ය තැනට හරියට කටයුතු කරන්න කියන එක මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. මොකද මේක මෙහෙම නොවුනොත් මෙහි ඉන්නවා සමිති සමාගම් බර ගාණක්. ඒ එක සමිති සමාගමකින්වත් මේ දේ සඳහා ඔබට මැදිහත් වෙන්න බැරි නම් මේකෙන් ඇති වැඩක් නෑ. අපි ජාතියක් හැටියට ලැජ්ජා වෙන්න ඕනේ. අපේ මිනිස්සු දුප්පත් මිනිස්සු ගිහිල්ලා සල්ලි දීලා
ටිකට් එකකට අහු වෙනවා නම් එතකොට හොරෙකුට අපි කඩේ යනවා නම් හොරෙක් වෙනුවෙන් අපි පෙනී සිටිනවා නම් මේක සම්පූර්ණ වැරදි වැඩක්. ඒක නිසා ඔබ හැම කෙනෙක්ම මේ ගැන දැනුවත් වෙන්න. ඔබ දන්න කෙනෙක්වත් දැනුවත් කරන්න. ටිකට් ගන්න කිසිම රටක තාම ටිකට් ඉෂූ කරලා නැහැ. ගුවන් සමාගම් තාම විවෘත නැහැ. කුවේට් රාජ්‍යයත් ළඟදිම පිටත් වෙන්න බලයි. නමුත් අපේ ලංකාවේ ටිකට් මේ එයාපෝට් එක විවෘත කරලා නැතුව කුවේට් රාජ්‍යයෙන් ඔබට පිට වෙන්නත් බෑ. ඒක නිසා ඉන්න තැන ඔබ පරිස්සමෙන් ඉන්න. ඒක මේ ලැජ්ජ වෙන්න දෙයක් නෙමෙයි. අපිට කන්න නැත්තම් මේ මට හරි කතා කරලා කියන මාරියක් මට කන්න නැහැ. අද මගේ පවුලට කන්න විදියක් නැහැ කියලා. අපේ ගෙදර තියෙන හාල් ටිකක් හරි අපි දෙනවා. ඒක අපේ මිනිස්සු වෙනුවෙන් අපි කරන දෙයක්. ඒ වගේම තව මේ රටේ ඉන්නවා ගොඩක් සමාජිකාවෝ. ඒ මිනිස්සු කවදාවත් මේ අපේ මිනිහෙකුට නොදී ඉන්නේ නැහැ. වතුර පුකුරක් නොදී ඉන්නේ නැහැ. ඒ මිනිස්සු වෙනුවෙන් අපේ මිනිස්සු ඉන්නවා. දැන් ඊයේ මට ආරංචි වුණා එක මල්ලි කෙනෙක් එයාගේ දරුවාගේ ගෑනු දරුවාගේ උපන්දිනය වෙනුවෙන් පුංචි ළමයින් වටේම ඉන්න ළමයි ටිකක් හොයාගෙන අර ගෑනු දරුවා වෙනුවෙන් ඒ ළමයින්ට මේ බඩු මල්ලක් දීලා තියෙනවා පොඩි ළමයි වෙනුවෙන්. බලන්න කොච්චර ලස්සන වැඩක්ද කියලා කරලා තියෙන්නේ කියන එක. දරුවට උනත් උගන්වන්න ඕනේ මේ වෙලාවේ පුතේ මෙහෙම දෙයක් වෙන්නේ අපිට පාටි නැතුවට කමන්නේ මේක ඔයාගේ වයසේ අයත් එක්ක අපි බෙදාගමු. අන්න ඒ වගේ දේවල් කරන මිනිස්සුත් මේ සමාජයේ ඉන්නවා. ඉතින් එහෙම කරනකොට මේ මිනිස්සුන්ට අහු වෙන්න ඉඩ තියන්න එපා. ඇයි මේක හරි අපරාධයක්. මේ කාලකන්ණි මිනිහා කරන වැඩේ හරි අපරාධයක්. ලොකුවට ඇවිල්ලා මේකේ මේ ලොකු කතන්දර කියලා මිනිස්සුන් රවට්ටන මේ කාලකන්ණි මිනිහව හැම කෙනෙක්ම දකින හැම කෙනෙක්ම පුළුවන් විදිහට මේ මම කරන වීඩියෝ එක ෂෙයා කරන්න මට මඩ ගැහුවත් කමන්නේ මම ඔය හැම තැනම ගිහලා මම ඩිනර් 10ට ඔන්න බංගලියක් යන කතන්දරයකුත් කියලා තියෙනවා. බංගලි උඹලට වඩා හොඳයි යතින් බැලුවාම ඩිනර් 10ට මම බංගලියක ගියා නම් ඒකත් ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක් කරගන්න ඒක මටනේ ප්‍රශ්නේ. මම ප්‍රශ්නයක් නෑ. මගේ මහත්තයාට ප්‍රශ්නයක් නැත්නම් බංගලියත් එක්ක ගියා කියලාවත් ඒක මට ප්‍රශ්න. මම ඔය බංගලි කතන්දර මම දන්නෙත් නෑ. මට ඕවා අදාළත් නෑ. ඒක නිසා මම බංගලියක එක්ක යන කෙනෙකුට මම අනම්මනම් කියන්න යන්නෙත් නෑ. මොකද ඒක it is not my goddamn business. Whoever want to do it, they can do it. It is their business, not my business. ඉතින් ඒක නිසා ඔය කැමති කෙනෙකුට කැමති දෙයක් කරගන්න ඉඩ අරින්න අපිට වැඩක් නැහැ. නමුත් ජාතියක් හැටියට එකට එකතු වෙලා මේ වෙලාවේ මේ කරන බලු වැඩෙන් මිනිස්සුන්ව මුදව ගන්න කියලා මම කාරුණිකව වෙලනවා. මේක දකින්න හැම කෙනෙක්ම ෂෙයා කරන්න මේ වීඩියෝ එක. ෂෙයා කරලා මිනිස්සුන්ට මේ ප්‍රශ්නයෙන් මිදෙන්න උදව් කරන්න. නැත්තම් මේක ලොකු අපරාධයක් වෙනවා. රජයට මම බල කර සිටිනවා. රජයට මම කියනවා මම පුරවැසියෙක් නෙමෙයි වුණත් මම රජයට කියනවා මේ පුද්ගලයා ගැන ඉතාම කල්පනාකාරී වෙන්න. මොහු ලංකාවේ දැන් ඉන්නේ. ලංකාවේ ඉඳගෙන තමයි මේ වැඩ කරන්නේ. මොහුට එයාපෝට් එකෙන් දැන් පිටත් වෙලා යන්න විදිහකුත් නැහැ. ඒක නිසා මොහුව පුළුවන් තරම් ඉක්මනට නීතිය රැහැනට හසු කරගන්න. නැත්නම් මේ අපේ රටේ ඉන්න මිනිස්සු මේ මැතිවරණයක් පැවැත්වෙන වෙලාවේ මේ මිනිස්සුන් රවට්ටලා ඔබතුමන්ලාව රවට්ටලා රජය රවට්ටලා හැම කෙනෙක්ම ආගමැති ජනාධිපතිතුමන්ව රවට්ටලා මේ කරන බලු වැඩේ නතර කරන්න ඕනේ. ඒක නිසා රජයට වගකීමක් තියෙනවා මේ රටවල් වල ඉන්න මිනිස්සුන්ට මේ ව්‍යසන අවස්ථාවේදී මේ වෙලා තියෙන ප්‍රශ්නෙන් ගොඩ එන්න උදව් කරන්න. ඒ වගේම කිසි කෙනෙක් හිතන්න එපා මේ රජයට පුළුවන් කමක් තියාගෙන මේ මිනිස්සුන්ව ගේන්නේ නැතුව මේ රජයේ දොරවල් වහගෙන ඉන්නවා කියන එක හිතන්න එපා. ඔබ හිතන්න ඔබ පුංචි රටක මිනිස්සු. එතකොට මේ අපි කිව්වයි කියලාවත් තව කෙනෙක් කිව්වයි කියලාවත් මේ ආණ්ඩුව මේ අපි කියන දේ අහලා ආණ්ඩුවක් කරනවා නම් ජනාධිපතිතුමා මේ රටක ත්‍රිවිධ හමුදාවක් පාලනය කරපු මේ නායකයෙක් අපි කියන දේ අහලා වැඩක් කරනවා නම් ඉතින් ඒකත් හිතන්න විශ්වාස කරන්න අමාරුයි. ඒ කියන්නේ මම සුදුසුයි එතුමාට වඩා මං හිතන්නේ එහෙමයි. මේ කියන්නේ මම කියන දේ අහලා නම් එතුමා වැඩේ කරන්නේ. එතකොට මම තමයි සුදුසු ජනාධිපතිකමට එතුමා නෙමෙයි. ඉතින් ඒ වගේ මෝඩ අදහස් මේ මිනිස්සු අතර ප්‍රචාරය කරන්න එපා කියන එකත් කාරුණිකව ඉල්ලනවා. මේ ලාංකිකයෝ කුවේට් වල ඉන්න ගොඩාක් දෙනා මේ මාව මම මේ තානාපති කාර්යාලය සහ රටේ ආණ්ඩුව මම පාලනය කරන්නේ මමයි කියලා මේ කතන්දරයක් ගෙනියනවා. මට එහෙම වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඇත්තටම මම සතුටුයි. හැබැයි මට රටේ මේ අපේ ජාතිය වෙනුවෙන් යම් කිසි දෙයක් මට කරන්න පුළුවන් කමක් තියෙනවා නම් මම ඒක කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. මම මිනිස්සු වෙනුවෙන් පෙනී සිටිනවා. මට ඒකට කිසිම ප්‍රශ්නයක් මම එදත් ඒක කරා අදත් කරා. ඒක මම ඒක කරන්නේ මේ අදයියේ නෙමෙයි. මම පත්‍ර වලට පොත් වලට ලියන්නේ මේ අදයියේ නෙමෙයි. කුවේට් වලට ආවේ මම 1986 මැයි මාසේ 25 වෙනිදා. ඒ ආපු දා ඉඳලා මම කරන්නේ කතාන්දර පත්‍ර වලට කවි මේවා ලිපි ලියන එක තමයි. හැමදාම මම එම්බසියත් එක්කත් විරුද්ධයි. වැරදි වැඩක් වුණොත් කායෙක්වත් මම විරුද්ධයි. ඒක නතර
කරන්න කාටවත් බෑ. ඒ නිසා තමයි මේ කතා කරන්නේ. ඉතින් ඒ වැඩේට ඔබ කවුරුත් හිතන්න එපා මේ රට ඔබව දාලා ගිහිල්ලා ඔබව අමතක කරලා කුවේට් වල මිනිස්සුන් අමතක කරලා කියලා. කුවේට් වල ඉන්න මිනිස්සුන්ට වෙන්නේ කුවේට් වල ප්‍රශ්න විතරයි. ජනාධිපතිතුමාට තියෙනවා රටවල් 80 ගානක 90 ගානක ඉන්න ලාංකිකයින්ව මෙහෙवला ඒගොල්ලන්ව ලංකාවට ගේන්න. ඒගොල්ලන්ව ඉවසීමෙන් කටයුතු කරන්න. ඉතින් ඒක නිසා දැන් කුවේට් රටේ තත්ත්වය යහපත් අතට හැරීගෙන එනවා. ඔබට පුළුවන් නම් ඔබ පුළුවන් ඉක්මනට මේ ඉන්න. එයාපෝට් හරි දැන් මේ මාසේ ලබන මාසේ වෙනකොට එයාපෝට් හරි. එතකොට අපිට සාමාන්‍ය විදිහට අපේ ගෙවල් වලට අපිට ගෙදර යන්න පුළුවන්. රස්සාවල් වලටත් අපිට යන්න පුළුවන්. ඒක නිසා මේකට කලබල වෙන්න එපා. ඔබට පුළුවන් විදිහට මේ වැඩ කටයුතු කරගන්න. කතා කරන්න තානාපති කාර්යාලයට. ඒගොල්ලෝ ආහාර මළු එහෙම බෙදනවා. ඒගොල්ලන්ට පුළුවන් විදිහට ඒ කතා කරලා ඒගොල්ලොත් එක්ක විසඳගෙන අනිත් එක ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ කතා කරන්නේ තානාපති කාර්යාලයට. මේ කොහෙවත් යන හොරුන්ට නෙමෙයි. හොරුන්ට කතා කරලා ඇති වැඩක් නැහැ. ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් කතා කරන්න තානාපති කාර්යාලයට. කතා කරලා ෆෝන් එකට ආන්සර් කරන්න නැත්නම් යන්න එතෙන්ට. දැන් උදේ 9 ඉඳලා දවල් 12 2 වෙනකන් තානාපති කාර්යාලය විවෘතයි. මේ ලංකාවේ එක විතර නෙමෙයි අනිත් ඒවාත් විවෘතයි. ඉතින් ඕගොල්ලන්ට තියෙන වගකීම ඕගොල්ලෝ මේ අනුන්ගෙන් ලේසියට වැඩේ කරගන්න එහෙම් මෙහෙන් ගිහිල්ලා වැඩ කරන්න යන්න එපා. ඕගොල්ලන්ගේ වැඩ කටයුතු වලට ඒකෙන් සහනයක් ලැබෙන්නේ නැත්නම් ගිහිල්ලා එතනට ගිහිල්ලා කතා කරන්න. ඒකයි ඒ වෙනුවෙන් තමයි නිලධාරී ඉන්නේ. නිලධාරී ඉන්නේ ඕනෑම රටක තානාපති කාර්යාලයක නිලධාරී ඉන්නේ ඔබ වෙනුවෙන්. ඒ කියන්නේ ඔබව නියෝජනය කරන මහගෙදර තමයි මේ. ඉතින් ඔබට ඒක කරගන්න ඒගොල්ලෝ ඉඩ දෙන්නේ නැත්නම් ඔබ ගිහිල්ලා එතනට ගිහිල්ලා කතා කරන්න. මට නම් තේරෙන විදිහට ඒ නිලධාරි මණ්ඩලය බොහොම මහන්සි වෙලා මේ දවස්වල වැඩ කටයුතු කරනවා. ආහාර මළු සකසනවා. ඒගොල්ලෝත් ෂුවේක් ගිහිල්ලා බඩු ගේනවා. ගෙනල්ලා ඒවා උර වලට ගැට ගහනවා. ගැට ගහලා වෙරලා මිනිස්සුන්ගේ අතේ ඒවා බෙදා දෙනවා. ඉතින් මේවා මේ අපි දකින්න දේවල්. අපි ගිහිල්ලා මේ ඒගොල්ලොත් එක්ක පදිංචි වෙලා අපි කතාවට බහට ගිහිල්ලා නැහැ. මම ওই තානාපති කාර්යාලයට දැන් අවුරුදු 4-5කින්වත් ගිහිල්ලා නැහැ. ඔය මේ බණකට දහමකට මේ වැඩකට මොනවට හරි එහෙම ගියොත් ඇරෙන්න උත්සවයකට මොනවට හරි ගියොත් ඇරෙන්න මම තානාපති කාර්යාලයත් එක්ක ගිහිල්ලා නැහැ. මේ තානාපතිතුමා තාම මුණ ගැහිලත් නැහැ. නමුත් කතා කරපු වචන දෙකට එතුමා ඒ අර පවුලට උදව් කරා. මේ කොට්ටමෙට්ට ටික හරි අරගෙන දුන්නා. ඉතින් හේව් නිහතමානී පුද්ගලයෙකුට ගරු කරන්න පුරුදු වෙන්න ලාංකිකයෝ හැටියට මේ මිනිස්යාව මේ මුස්ලිම් මිනිස්සෙක් ඒ මිනිස්යාගේ තියෙන ක්‍රමයක් සහ විදියක්. අපේ හිටපු තානාපතිතුමා වගේ නෙමෙයි දෙන්නම එකම බෑච් එකේ අය දෙන්නම එකම නිලධාරි මේකෙන් ආපු අය දෙන්න යාළුවෝ. ඉතින් මේ හිටපු තානාපතිතුමා මේ තානාපතිතුමාට කියලා දෙනවා කුවේට් එකේ තත්ත්වය සහ කළ යුතු ක්‍රමය. නමුත් මිනිස්සු එතුමාට රීච් වෙන විදිහ වැරදි. එතුමා එක්ක කතා කරන්න ඕනේ. ප්‍රශ්නයක් තියෙනවා නම් සමිතියක් විදිහට කණ්ඩායමක් විදිහට ගිහිල්ලා එතුමා එක්ක කතා කරන්න. මේ පට්ට හොරා එතුමාවත් මේ සම්මුඛ සාකච්ඡාවකට අරගෙන තියෙනවා. මේ කවදාද මේ යවන්න පුළුවන් මිනිස්සුන් මට කියන්න මම ප්ලේන් එක අරගෙන දෙන්නම් ප්ලේන් එක අරන් දීලා මම ඒගොල්ලන්ව මේ යවන්න ලෑස්ති කරන්නම් මට කියන්න කියලා. මූ කවුද? තානාපතිතුමාගෙන් මේ විදිහට අහන්න මූ කවුද? මෙයාට පුළුවන්ද මේ තානාපතිතුමාට වඩා ඉහළින් වැඩ කටයුතු කරන්න? කොහොමද එහෙම වෙන්නේ? ඉතින් ඒක නිසා මේ කටයුත්ත ගැන මේ ක්‍රියාවලිය මේ හොරෙක් ගෙනියන ක්‍රියාවලිය ගැන ඔබ හැම කෙනෙක්ම මිනිස්සුන්ව දැනුවත් කරන්න. ආවට ගියාට මේ හැම කෙනෙක්ම ඔබගේ සහෝදර සහෝදරියෝ කියලා හිතන්න මේ රටේ ඉන්න හැම ලාංකිකයෙක්ම. අන්න ඒ එකමුතුකම ඔබ ඇති කරගන්න ඕනේ මිනිස්සුත් එක්කලා. මිනිස්සුන්ට මඩ ගහන්න නෙමෙයි. මිනිස්සුන්ව විවේචනය කරන්න නෙමෙයි. කුණුහරුප වරුසාවල් කියලා මිනිස්සුන්ව කැත විදිහට විවේචනය කරලා මිනිස්සුන්ගේ දේවල් දන්න ලොකු මිනිස්සු විදිහට හැසිරෙන්න එපා මේ රට තුල. ඒක හරි කැත විදිහට ලාංකිකයෝ කරන වැඩක් ඒක. ඒක නිසා ඔබේ ගරුත්වය තියාගන්න ටයි සූට් කෝට් දාගත්තට සාරිය ඇඳලා ඔසරිය ඇඳලා මල ගහලා මේ උත්සව වලට ආවට වැඩක් නැහැ. ඔබ හරියට ඔබේ රටට ජාතියට ඔබ ආදරය කරන්නේ නැත්නම් කවදාවත් ඔබට හරියන්නේ නැහැ. මොකද ඔබ කරන්නේ ඒක වංචාවක් රට වෙනුවෙන්. ඔබ සාරිය ඇඳගෙන මේ ටයි සූට් කෝට් ගහගෙන උත්සව වලට ඇවිල්ලා ලොකුවට පොල් තෙල් පහන පත්තු කරලා ජාතික කොඩිය උස්සලා ඒවා කෙරුවට වැඩක් නැහැ. ඒවා කරනවා නම් ඔබ ඔබේ රටට ජාතියට අවංකව ආදරය කරන පුරවැසියෙක් වෙන්න ඕනේ. අන්න ඒ කම මතක තියාගන්න. මේ වෙලාවේ මිනිස්සුන්ට ඇති වෙලා තියෙන ප්‍රශ්න වලින් ඔබට පුළුවන් නම් එක හාල් කැටයකින් හරි උදව් කරන්න පුළුවන් නම් හොයලා බලන්න. සමහර සමිතිවල නිලධාරි කිසි කෙනෙක් මේ වෙලාවේ එළියට ආවේ නැහැ. හරි කනගාටුයි කියන්න. ඒගොල්ලෝ තමයි මේ රටේ ආවුරුදු උත්සව අනිත් උත්සව සංගීත සංදර්ශනයේ හැම එකකදීම එළියට එන්නේ. මිනිස්සුන්ගෙන් ගිහිල්ලා මේ සල්ලි එකතු කරන්නේ. මොනවාද මේ සෝනියස් වලට සල්ලි එකතු කරන්නේ. එතකොට මේ සංගීත සංදර්ශන ආරම්භය පවත්වන්න මුදල් එකතු කරන්නේ. නමුත් මේ මිනිස්සුන් ආද මේ මිනිස්සු අමතක කරලා දාලා තියෙනවා. ඒක හරි වැරදි වැඩක්.
මම මේක බලාගෙන ඉන්නේ දැන් ගොඩක් දවස්වල ඉඳගෙන බලාගෙන ඉන්නේ සමහර සමිති සමාගම් තියෙනවා කිසිම දෙයකට ආවේ නැහැ. සමහර මහත්තුරු ලැජ්ජයි කියන්නේ අවුරුදු ගණන් නිලතල දරපු අය. කිසි කෙනෙක් එළියට ආවේ නැහැ මේ ව්‍යසන අවස්ථාවේදී. ඉතින් එළියට ආපු අපිටත් මඩ ගහනවා. ඒකට නම් ඉතින් කමන්නේ මඩ කියන ඒවා ඒ කියන්නේ අපි වැඩේ කරලා මඩ ගහනවා කියන්නේ අපි වැඩේ හරියට කරලා කියන එක තමයි මඩ ගහනවා කියන්නේ. ඉතින් ඒක ගැන අපි මේ වොරි වෙන්නේ නැහැ. We will continue to do our job regardless no matter what. ඉතින් මේ ඕගොල්ලෝ මේ ගැන මිනිස්සුත් එක්කලා මේ සාමයෙන් සතුටින් ජීවත් වෙන්න බලන්න මේ රට ජාතියට ආදරය කරන්න ඉස්සෙල්ලාම ඒක තමයි කරන්න ඕනේ හොඳම දේ. මේ හොරාගෙන් පරිස්සම් වෙන්න කියන එක කියන්න තමයි මම අද ආවේ. බොහොම ස්තුතියි හැම දිනාටම මේක ෂෙයා කරන්න. ෂෙයා කරලා මේ ගෙවල් වල ඉන්න අපේ ලාංකික මව්වරු නැගණියන් සොයුරු සොහිරියන් දැනුවත් කරන්න මේ වැඩේට අහුවෙන්න එපා කියලා. මොකද ඒගොල්ලෝ තමයි මේකට ගොඩක්ම අහුවෙලා තියෙන්නේ දැනට. ඒ වැඩේ මේ කරන්න මේ කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් මේකට අහුවෙලා කියලා ඒක පොඩ්ඩක් දැනුවත් කරන්න. ඒ දැනුවත් කරලා ඒ විස්තර තියෙනවා නම් මට එවන්න. මම ඒ අදාළ නිලධාරීන්ට දැන් ගොඩාක් විස්තර යවලා ඉවරයි ඊයේ රෑ වෙනකොට. ඉතුරු ඒවත් මට යවන්න පුළුවන්. එතුමන්ලත් බොහොම කාරුණිකව මගෙන් ඒවා බාරගත්තා. ඒ ගැන හොයලා බලනවා කියලා කිව්වා. ඉතින් ඒක නිසා ඔබ හැම කෙනෙක්ම කාරුණිකව එකිනෙකාට ආදරෙන් ජීවත් වෙන්න මේ වෙලාවේ අපේ මිනිස්සු ගැන හිතන්න කියන එක මතක් කරමින් මම නතර වෙනවා. ඔබ හැම දිනාටම අල්ලා දෙවියන්ගේ පිහිටයි ජේසු පිහිටයි බුදු සරණයි.